ඒ ගමනෙන් පස් විශේෂයෙන්ම ගෘහ සේවිකාවන්ගේ ආරක්ෂාව සඳහා මේ අවස්ථාව ඇති කළා. මේ රටේ රාජ්‍ය නායකයෝ එකතු වෙලා එතුමියට උදව් කරා මේ කිවිසුම ක්‍රියාත්මක කරන්න. අපිට මතකයි ඊට අවුරුදු 20කට උඩදී හිටපු සභාපතිතුමා අපේ රැකියා කාර්යාංශය එතුමා මහන්සි වුණා. කරගන්න බැරි වුණා. ඉතින් මෙහෙම බැලුවා මේක පෙර අපි දිනුලා තියෙනවා. අපි මේ ඉන්නේ අලුත් ලෝකේ, අලුත් තාක්ෂණේ, අලුත් සල්ලිත් එක්ක. උද කාලයක් මේ රටවල තියෙන අනාගතේ. අපි ඉල්ලා හිටනවා අපේ ගරු දයාබර තනතුමා, එතුමා බොහොම කරුණාවත් මහත්මයෙක්. අපි සාකච්ඡා කරා අපේ සංගමේ කලාවට කැමති මහත්මයෙක්. අපි අනාගතයේ අපි සංගමේ විශාල කලා කටයුතු, සංස්කෘතික කටයුතු එතුමාත් එක්ක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා හිටනවා එතුමාගේ තමන්නාසගේ දයාවෙන් කරුණාවෙන් මේ වගේ අවස්ථාවල් වඩා ඉදිරියට ඇති කරන්නට ඒ වගේම සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ තමන්නාසලා දවසේ විනාඩි 10ක් හරි අපි වගේ සංගමවලට එන්න පුළුවන් නම් අපි ආඩම්බර වෙනවා. අපි ව්‍යවස්ථාවේ අපි වෙනස් කරන අනාගතේ වෙනස් කරලා අපි ආරාධනා කරනවා මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට අපේ සංගමයේ සමග නිලදලවලට ඇවිල්ලා මේක දියුණු කරන්න ශක්තිය ධෛර්ය දෙන්න කියලා. ඒ නිසා මේ හැන්දාව සාර්ථක හැන්දාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව මේ අවසන් කරනවා. ඒ ඔබ මතා කතා කළේ ශ්‍රී ලංකා සෞන්තික සංගමේ අනුශාසක ජයන්ත කන්නංගර මහතායි. මීළඟට ඔබ මතා කතා කරන්නට මගේ ගෞරවනීය ආරාධනය ලබන්නේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ගරු තානාපතිතුමා විසින් පත් කරනු ලැබූ මුදල් කටයුතු පිළිබඳ නිලධාරී ඒ වගේම ශ්‍රී ලංකා සෞන්තික සංගමේ අනුශාසක දුරන්දර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් DAW වනික සූරිය මහතාට ගරු තානාපතිතුමනි, ක්වේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමේ සභාපතිතුමා ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයේනි ගමන් සිටින සම්මාවනීය මුත්තනි, අද දින ක්වේට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයට අමරණීය දවසක් කියලා මා විශ්වාස කරනවා. එමන්දයත් පුරා වසර 20ක් සපිරෙන දවස තමයි අද මේ අපි ඔබ සම එකහ වෙලා සමරන්නේ. මේ අවස්ථාවට මාහටත් සහභාගී වන අවස්ථාව ලැබීම ඇත්තෙන්ම මාළද භාග්‍යයක් වශයෙන් මා සලකනවා. ඒ වගේම මේ ස්ථානයට පැමිණලා වචන ස්වල්පයක් කතා කරන්න මට මේ සංගමයෙන් ඇරීමක් ලැබීමත් සම්බන්ධවත් මම මේ සංගමයට මගේ හෘදයාංගම ස්තුතිය පොද කරන්න කැමතියි. පුරා වසර 20ක් තිස්සේ මේ සංගමයෙන් කළ කී දෑ සම්බන්ධව මිට සුළු මොහොතකට පෙර ඒ උපලේකම්තුමා විසින් මේ සභාව දැනුවත් කරනු ලැබුවා. මිනිසා ඒවා එකින් එක නැවතත් කීම මා බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ තානාපති කාර්යාලයත් මෙම සංගමයත් සම්බන්ධීකරණ කටයුතු කරන්නට මාව පත් කරනු ලැබුවා. එදා සිට අද දක්වාම මේ තානාපති කාර්යාලය වෙනුවෙන් මගේ උපරිම සහයෝගය මෙම සංගමයට මම ලබා දුන්නා. ඒ වගේම මේ සංගමේනොත් මට සහ මේ තානාපති කාර්යාලයට උපරිම සහයෝගයක් ලබා දුන්නා. ඒ සම්බන්ධව මේ සංගමයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කළ යුතුයි. මෙසේ මම මේ සංගමයක් සම්මග වැඩ කරනකොට මා මේ සමාජිකින් දෙසින් මේ නිලධාරීන් දෙස ගේ වැඩ කටයුතු ගැන බැලීමේදී මා දුටු ලක්ෂණ ගුණාංග කීපයක් මා දුටුවා. මම හිතනවා මෙතනදී ඒ ගැන පොඩ්ඩක් මතක් කළොත් හොඳයි කියලා. ඇත්තම මේ සංගමය මේසා විශාල දුර ගමනක් ආවේ මේ හොඳ නායකත්වයක් තියෙනවා කියලා මා විශ්වාස කරනවා. මට පෙනුන හැටියට ඒ තමයි අපි කවුරුත් දන්න අපේ ගාමිණී විජේරත්න මහත්මයා මේ සංගමයේ වසර ගණනාවක් සභාපතිත්වයේ දරමින් මේ සංගමයට විශාල නායකත්වයක් දෙනවා. එතුමාගේ පෞද්ගලික වැඩපවා අමතක කරලා මුල් තැන දෙන්නේ මේ සංගමයේ වැඩවලට. ඒ විතරක් නෙමේ කිසි කෙනෙක් එක අමනාප නොවි
ඉතාමත් සමබරව මේ සංගමයේ කටයුතු හසුරවන්න පුළුවන් සහජ හැකියාවක් එතුමාට තියෙනවා. එතුමාට දවස් ශක්තියක් වෙනවා මේ සංගමේ ප්‍රධාන ලේකම්වරයා වන මේ අලි මොහමඩ් ඉක්බාල් මැතිතුමාගේ ලැබෙනා සහාය. එතුමාගේ තීක්ෂණ බුද්ධිය මේ සංගමයට විශාල ආශිර්වාදයක් වෙලා තියෙනවා මේ සාගමන යන්නට. ඊට අමතරව තාමත් දක්ෂ නිලධාරි මණ්ඩලයක් මේ සංගමයට ඉන්නවා. ඊට තවදුරටත් තාමත් දක්ෂ කාර්යක සභික මහත්මීන් රැසක් මේ සංගමය තුළ ඉන්නවා. මේ සියලු දෙනාම උපරිම ලෙස තමන්ගේ සෙමය කැප කරමින් තමයි මේ සංගමයේ කටයුතු ඉටු කරන්නේ. මොකද මේ සියලු දෙනාම මේ කුවේට් රාජ්‍යයට ඇවිල්ලා තියෙන්නේ රැකියාවක් කරන්නට. ඒ තමන්ගේ කරන රැකියාවට අමතරව තමයි මේ සංගමයේ පොදු ජන වැඩ කොටස් වලට අතහිත දීලා වැඩ කරන්නේ. ඉතින් ඇත්තටම හරි ආඩම්බරයක් ඒ සියලු දෙනාම දැඩි කැපවීමකින් තමයි මේ සංගමයේ මේ ආකාරයට රැගෙන ඇවිල්ලා අද මේ 20 වෙනි සංවත්සරය සමරන්නේ. ඊට අමතරව තවත් මේ සංගමයට උදව් උපකාර කර කණ්ඩායමක් ඉන්නවා. මුදලින් මේවා, කුරුහරුකම් වලින් මේවා, උපදෙස් වලින් මේවා, ඒ සියලුම දේවල් වලින් තම දායකත්වය ලබා දෙන තාමත් බුද්ධිමත් අනුශාසකවරු කණ්ඩායමක් මේ සංගමය තුළ ඉන්නවා. මේ සියලු දෙනාගේ සංයුතියෙන් තමයි මේ සංගමයේ මේ විශාල දුර ගමනක් ආවේ. ඉතින් අපි තානාපති කාර්යාලයේ හැටියට මේ සංගමයට අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. ඒ වගේම මම හිතනවා අපේ නව තානාපතිතුමාත් මේ සංගමයට එතුමාගේ උපරිම සහයෝගය ලබා දෙවි කියලා. මන්දයත් මේ සංගමේ ඇත්තටම ඉන්නේ අපිත් අතර අපි වගේ සාමාන්‍ය පවුල් වලින් ආව පිරිසක්. අපේ තානාපතිතුමාත් ඒ වගේ සාමාන්‍ය පවුලකින් විල්ලා පොදු ජනතාවත් එක්ක උරෙන් නුර ගැටලා ජනතාවත් එක්ක ජීවත් වෙලා ඒ ජනතාවගේ දුක සැප බැලුව ශ්‍රේෂ්ඨ මිනිස්සෙක්. ඒ වගේම තමන්ගේ ධනය ලක්ෂ ගණන් වියදම් කළා ලක්ෂ ගණන් පොදු ජනතාව පොදු වැඩවලට වියදම් කළ හොඳ වැඩවලට වියදම් කළ මිනිස්සෙක්. අවංක දේශපාලකයෙක්. ඒ වගේම තමන් කරන ඕනම හොඳ වැඩකට තමන්ගේ පණ උනක් දෙන්න ලෑස්ති වෙච්ච තාමත් හොඳ දක්ෂ නායකයෙක්. ඒ නිසා මේ සංගමයේ කරන්නේ හොඳ වැඩ. මම දන්නවා අවුරුදු 20ක් තිස්සේ කරලා තියෙන හොඳ වැඩ ඉදිරියට කරන්නේ හොඳ වැඩ. ඒ නිසා ඒ කරන හොඳ වැඩ වලට එතුමාගේ උපරිම සහයෝගය අනිවාර්යෙන් ලැබෙන බවට මට ස්ථිරවම කියන්න පුළුවන්. වැඩිදුර මා ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ සංගමයේ පුරා වසර 20ක් තිස්සේ මේ ගමන තවදුරටත් යන්න තියෙනවා. මේ වසර 20 තුළ කර කී දෑ මීට වඩා දෙගුණ තෙගුණ කරලා කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ සංගමයේ තව තවත් දියුණුවෙන් පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මේ ලබන්නා වූ 2005 වසර සියලු දෙනාට සාමය සතුට සම්පත පිරිවසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ඒ ඔබමතා කතා කළේ තානාපති කාර්යාලයේ පළමු ලේකම් තැන්පත් ගරු තානාපතිතුමා විසින් පත්කරන මුදල් පිළිබඳව කටයුතු පත් කරන ලද නිලධාරී DAW වනිගසූරිය මහතායි. ඉතින් ප්‍රිය සහෝදරයනි, අපි මෙතෙක් වේලා අපේ විද්වතුන්ගේ ප්‍රභූවරුන්ගේ කතාවලට සවන් දුන්නා. අත්ත වශයෙන්ම ඒ කතාවලින් අපට උගත යුතු දේ බොහොමයි. ඒ වගේම ඒ සෑම කතාවක්ම ඔබ වෙනුවෙන් ඉදිරිපත් කළේ පුරා වසර 20ක් මුළුල්ලේ අති දුෂ්කර ගමන් මගක සාර්ථක ඵල නිලමින් 21 වන වියට පාතබන 20 වන සංවත්සරය සමරන ශ්‍රී ලංකා සාන්තික සංගමයේ ඒ 20 වන සංවත්සරයේ උළෙල නිමිත්තෙන්. එහෙමනම් කතා අසමින් ඔබ යම් කිසි විඩාවකටපත් වුණා නම් මම හිතන්නේ එයින් පොඩ්ඩක් බැහැරට ගෙනියන්නට දැන් මා මේ අවස්ථාවක් කරගන්නවා. නාට්‍ය කලාව පිළිබඳව කතා කරනකොට අපිට නිතරම සඳහන් කරන්න පිළිවන් මිනිස් වර්ගයාගේ යහපත පිණිසයි මේ නාට්‍ය කලාව ඇති වී තිබෙන්නේ. ඉතින් එහෙමනම් අපි දැන් විනාඩි 10ක පමණ සුළු කෙටි නාට්‍යයක් ඔබ වෙනුවෙන් රඟ දක්වනවා මේ වේදිකාවේ. මේ නාට්‍යයේ සම්පූර්ණ රංගපෑම ඒ වගේම නිෂ්පාදනය ශ්‍රී ලංකා සාන්තික සංගමයේම සමාජිකයන් වන බව මා සඳහන් කරන්නේ ඊටමත්ම දැඩි ආඩම්බරයකින්.
ජයන්ත ප්‍රේමදාස නම් මේ පුද්ගලයා ඊටමත්ම සුවිශේෂී පුද්ගලයෙක්. කුවේට් දේශයේ සිට ශ්‍රී ලංකාවට පුවත්පත් වාර්තා සපයමින් ඒ වගේම නාට්‍ය නිර්මාණය කරමින් ඔහු කලාව වෙනුවෙන් ඉමහත් සේවයක් සලසන පුද්ගලයෙක් හැටියට හඳුන්වන්නට පිළිවන්. ඉතින් අපි බලමු මොහුගේ මේ ප්‍රයත්නය කුමක්ද කියා. අත වශයෙන්ම නම්‍යශීලී බව කෙනෙකුගේ යහපත මෙන්ම අයහපතත් ළඟා කරන්නක් බව මේ නාට්‍යයෙන් ඔබට පසක් කරගන්නට පිළිවන්. එහෙමනම් අපි දැන් නරඹමු නීතියත් මනුෂ්‍යත්වයත් අතර අතරමං වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මේ කතාව. හොඳයි, එහෙමනම් මා ඔබ වෙනුවෙන් මගේ සදාදර ආරාධනය ජයන්ත ප්‍රේමදාස සහ ලුවිස්ටන් ප්‍රනාන්දු යන රංගන ශිල්පීන් දෙදෙනාට. Paling kala kami topi hinda apatවත් විදහාසේ ඉන්න විදියක් නැහැ. ඇයි? හැම වෙලේම හැදාගෙන ඉන්න බෑ. පොඩ්ඩ එහා මෙහා වුණොත් පැන්න. කාල කන්වි හැක්ක. නැත්තම් අද දවසේ කොච්චර ලස්සන හැන්දෑවක්ද. හීතල හුලං හමාගෙන යන මේ වගේ වෙලාවක ඇඟ රත් වෙන හීන් අඩියක් ගහලා අත් දෙකයි කකුල් දෙක එකට ගුලි කරගෙන නිදා ගන්න තියෙන මොන තරම් සන්තෝෂයක්ද. කොයිද? එහෙම දෙයකටවත් නිදහසක් තියෙනවයි. රස්සාවට ආවදා ඉඳලා මානසිකව ප්‍රොමෝෂන් එකක් ගහගන්න. කී දෙනෙක් නම් පස්සකට හේතුවද? ඒ ඉතින් වැඩක් උනායි. මට ඉතින් හැමදාම සිද්ධ වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ හොරු තක්කඩි මිනිමල් මුර කර ඉන්න. තාත්තක ඒක අතකට මෙයා මුන්ගේ වැරදි නෙවෙයි. මුන්ගේ අම්මලා තාත්තලාගේ වැරදි. මුන්ගේ අම්මලා හොඳයි මුන්ගේ. රාලාබින් මම එකක් කියන්නම්. මට ඕන දෙයක් කියන්න. ඔයගේ කේන්තිය යනකම් මට තරන්න. ඒකට තරක් නෑ. මගේ අම්මට මොකද කියන්නේ? ඒ කියනකොට බොහොම අමාරු වගේ. කොහෙන්ද අම්මා ඉන්නේ? කොහෙන්ද යරියටි? ඒ කියන්නේ ඔබ දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා. අන්න දැක්කද? හොඳයි මං කිව්වේ බොරුද? ගෑනු මිනිස්සු අවුල විදියට හැපිලා බල්ලෝ වගේ තනින් තන බඳුනත් läගලා පටව ගහනවා. ඊට පස්සේ පැටිය කොහේ හරි මුල්ලකට විදි කළා ආයෙත් අර පුරුදු වල යනවා. මේ වගේ ගෑනුන්ට බැලනවා වගේ මුන්ගේ අම්මලා හොඳයි. රාලහබි ඔබ එකපාරක් කිව්වා. තව එක මේක සැරයක් ඔබ වගේ අම්මට එහෙම මොකද කිව්වද? ඔබගේ බෙල්ල හරිනවා. ඒ ඊලන්දාරියා ඔබ දැනගෙන ඔබ ආරම්භ කතා කරන්නේ කියලා. මම දන්නවා. ඔහේ කවන්න පුළුවන් මට වෙදි තියලා මරලා දාන්න. ඒකට කමක් නැහැ. ඒ ත්‍රාලාවි මම වැදලා කියන්න රාලාවි. ඔගේ අම්මට විතර මුකුත් කියන්න එපා. ඔය කිව්වනේ මට අම්මා කෙනෙක් නැහැ. මම කිව්වේ කොහේ හරි ඇති කියලා. කවදාවත් මෙයා මාද කරන්නේ නැද්ද? මට මතකයි ටිකක් අතරින් පතන. මට මතකයි එයා මට පුච්චන ආදරය කළාද කියලා. ඒ දෙයනේ ටික කාලයක් යනකොට මොනවද කියලා කියන්න දන්නේ නැහැ. එතකොට මම ජීවත් වුණේ කොහොමද? මහපාරේ. ඔව්. ඒක ටිකක් අමුතිදේ ජීවත් වීමක් නෙවෙයි. ඔව්. මම මහපාරේ එක තැන්වල එක ජීවත් වුණා. සුදු පාට ඇඳු බැඳගෙන සමාජ ඉස්සරහට ඇවිල්ලා ඕනි සත්‍ය වගේ ඉන්න උදේ ළඟ මම සක්කිලි වැඩි කරා. මම උඹේ කුලිවිකා මොකලද මිනිහ බැලුවා අපරාධකාරයෙක් කියලා
අපරාධකාරයෙක් කියලා හම්බෙන්න ගියා. ඒ තාවත් නිදැල්ලේ සුද්ධවත්යෝගේ සමාධි ඉස්සරහින් ඉන්නවා. හද මම දුප්පත් වෙලා ඉපදුනා මොනවා කරන්නද බං? දුප්පත් අපි හැමදාමත් ලොකු මිනිස්සුන්ගේ දාම් පිටක ඉන්නේ ඉත්තු වගේ. උන්ට ඕන වෙලාවට එහාට මෙහාට අපි අදිනවා. හිතපු ගමන් රජ කරනවා. ඒ කැපිලා යනකම් ලාස් යනකම් අපිවත් දන්නේ නැහැ. දුප්පත් වෙලා ඉපදිච්ච පවට මොනවා කරන්නද පුතා? පුතා රාජාමි මගේ ජීවිතේට ඒ වගේ ලස්සන වචනයක් ඇහුවාදයි. අනේ රාජාමි මට තව එකම පාරක් අන්නේ විදිහට කතා කරන්න. මේ කොල්ල ගැන මගේ හිතේ ලොකු කනගාටුවක් ඇති වෙනවා. ලොකු අනුකම්පාවක් ඇති වෙනවා. ඒත් මම මොනවා කරන්නද? මම මගේ රාජකාරිය කරන්න ඕන. පුද්ගලික හැඟීම් වලට ඉඩ දීලා රාජකාරියට බාධා කරගන්න එක නරකයි. මේ ආපාරි නන්දාරියා උඹ කරපු වැරදි වලට උඹට දඬුවම් හම් වෙලා තියෙනවා. ඒව කවුරු වෙනුවෙන් කරාද මොනවට කරාද කියලා බලන එක මගේ වැඩක් නෙවෙයි. මට නියම වෙලා තියෙනවා උඹ මොර කරන්න. ඒක මගේ රාජකාරිය. මම මේක කරනවා. එච්චරයි. කාලා විතර දරුවට. මට ඔව්. ඇයි මෙහෙම හැදුවේ? නෑ මම හැදුවේ සමහර විට රාලාගේ දරුවෝ ඇති. මේ මම මගේ පුතෙක් එහෙම. මට දරුවෙට උඹට මොකද? නෑ රාලා. කොයිතරම් දරදි කළත් හැම අම්මා කෙනෙක්ටම හැම තාත්තා කෙනෙක්ටම තමන්ගේ දරුවන්ව මහ බෙරක් තරම් වටිනවා. රාලාගේ පුතා හද මේ මම්මගේ හිරකාරයෙක් වෙලා හිටියේ. මේ කුඩු ඇතුලේ රාලාට මොනවද හිතේ? මගේ හිතේ තියෙන වේදනාව මම කොහොමද තවත් කාටවත් කියන්නේ? මම කොයිතරම් බලාපොරොත්තු ඇතුව කොයිතරම් සුන්දර සිහිනක ජීවත් වුණ මිනිහෙක්ද? ඒ හැම හීනයක්ම හැම බලාපොරොත්තුවක්ම කාල කන්නේ ගෑණි විනාශ කරා. මගේ පුතත් අද මේ වගේම හැටි දෙවි කුස මහත විදියට හැදිලා ඇති. ඒත් මන් දන්නේ නැහැ ඌ කොහේ ඉන්නවද මොනවා කරනවද කියනවා. අඩු තරම ඒ ගෑනට තිබුණ නැද්ද යන එක මක බැලලා යන්න ළමයාවත් මට තියලා. අද මම මේ පාළු ලෝකෙ තනියම ජීවත් වෙනවා. ඔහේ කිසි බලාපොරොත්තුවක් නැතිව. කාලම් මට ටිකක් එළිය දෙන්න. පිටපන්. Beritahu අනේ රාලා මම තව ටික වෙලාවක් මේ විදියට ඉන්න. මට මේ විදියට ඉන්න ඉඩ දෙන්න බෑ. ඒක මට කරන්න බෑ. අනේ රාලා තව ටික වෙලාවක් ඉන්න මේ විදියට ඉන්න දෙන්න. මං කියවනේ ඒක මට කරන්න බෑ කියලා මගේ රාජකාරියට නිරුද්ධයි. අනේ මහත්තයා මේ කුඩු ඇතුළට වෙලා ඉන්න හැම මොහොතම මට මහා වේදනාවක් දැනෙනවා. මට දැනෙනවා මේ කම්බි කුරු ටිකෙන් ටික ලම් වෙලා මගේ ඔළුව චප්ප වෙලා කුඩු වෙලා යනවා වගේ. මගේ ඇඟ හිර වෙලා මගේ හුස්ම ටික පිට වෙලා යනවා වගේ මට දැනෙනවා මහත්තයෝ. මම තාසයි නිදහස ජීවත් වෙන්න. ආසි පියාසර කරන කුරුල්ලෙක් වගේ පියාසර කරන්න. සැරිසරන්න. හද මට සිද්ධ වෙලා තියෙන්නේ මගේ ජීවිතේ හොඳම කාලේ මේ පිටි හතරට මැදි වෙලා ඉන්නයි. මට මේ
වේදනාව දරා ගන්න බෑ දෙයනේ. මට මේ වේදනාව දරා ගන්න බෑ. මට තේරෙනවා මේ කුඩු ඇතුලේ තියෙන වේදනාව. ඒත් මම මොනවා කරන්නද? උඹ කම්බි කූරු ඇතුලේ හිරකාරයෙක් වෙලා. මං කම්බි කූරු වලින් එළිය හිරකාරයෙක් වෙලා. කොයි යතිම් බැලුවත් දුප්පත් අපේ ජීවිත මොන පැත්තකින් හරි හිර වෙලා තියෙන්නේ. අපේ ජීවිතත් හරියට රබර් බෝලයක් වගේ රාලා. බෝලේ උදුර ගන්නේ කා පිටේ කාපර ගන්න. අනිත් ඒවා ටික තරල පොඩි කරලා දාලා හරි බෝලේ උන්ට උදුර ගන්න බලනවා. බෝලේ අතට ගත්ත එක ඒක පපුවට තියලා තද කරගෙන ඈතට දුවනවා. මේ මාරු රැලකින් බේරෙන්නේ. බොන් ටික මාරු රැලක් වගේ අර බෝලේ අරගෙන යන එක පස්සේ දුවනවා. ඒක උදුර ගන්න. හායත් වෙලාවක බෝලේ එපා වුණා වගේ හිතාගෙන ටයිම් දාලා ඈතට විසික් කරනවා. ආයෙත් දුවනවා ඒක පස්සේ. මෙන්න මේ වගේ තමයි අපේ ජීවිතත්. හරි සෙල්ලමක් වගේ දාලා. උඹ දැන් ඇතුළට ගියොත් හොඳයි. අනේ දාලා. තව ටිකක් වෙලා දෙන්නේ. මම කිව්වනේ ඒක මට කරන්න බෑ කියලා. අනේ. හොඳයි. තව සුළු වෙලාවක් දෙන්න. හැබැයි උඹ පැනලා දුවන්න එහෙම නෑ. මම පැනලා ගියොත් ලාලා මොකද කරන්නේ? කරන්නේද? ඒකට තමයි මේ තුවක්කුවක් දීලා තියෙන්නේ. උඹ පැනලා ගියොත් මම උඹට බල්ලෙක්ට වගේ වෙඩි කියලා මරලා දානවා. එතකොට මම බැරේ. භයානක අපරාධකාරී සිරෙන් පැන යද්දී වෙඩිතව මරා දැමීම නිසා මට තාන්න මාන්න යස ඉසුරු කීර්ති ප්‍රසන්න කොයි තරම් දේවල්ද? රක්ෂාවට ආවදා ඉඳලා මම හැමදාමත් බලාපොරොත්තු වුණා ඒ වගේ අවස්ථාවක්. ඒත් මට කවදාවත් ඒක උදා කරගන්න බැරි වුණා. උඹ පැනලා ගියොත් මම මට වෙඩි දෙලේ හැම දෙයක්ම ලබා ගන්නවා. හොඳයි ලාලා. ලාලා පිට උන දෙයක් කරන්න. මේ මම බිරුවා. ඔහම නැවතියන්. නාව කන්නේ. ඔහම නැවතියන් මිනිහව නැවතියන්. Upalya. Umbe tarun වයස. umbe හොඳම කාලේ උඹේ ජීවිතේ. Upalya. umbe නිදහස හොයාගෙන ආගහේ පියාසර කරන කුරුල්ලෙක් වගේ ඵලයක්. මගේ ජීවිතේ අවසාන කාලේ කාටවත් ප්‍රයෝජනයක් නැති අවසාන කාලේ මම ඔබ වෙනුවට යන්න. ඔබ ඵලයක්. මම දිව්වේ මට මෙනි තියලා ලබා දෙන්න. තාන්නමාන් නිරතරය දිසුගෙන හිටලා. මම දිව්වේ ඔබට ඒව ලබා දෙන්න. ජීවිතේ කලකතාවක් පුතේ කියලා කතා කරපු එකේ වාසිය ගවන්න. මට දැන් දුවල වැඩක් නෑ තාත්තා. නීතිය හමුවේ අසරණ වූ ඒ ශිල්පීන් දෙදෙනා ජයන්ත ප්‍රේමදාස සහ ලුවිස්ටන් ප්‍රනාන්දු. අත වශයෙන්ම නීතිය කෙසේ වෙතත් අපේ මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒ හැම දෙයකින්ම නම්‍යශීලීව කටයුතු කරන්නට හිතාගත්තොත් මම හිතන්නේ වඩාත්ම අපේ ජීවිත සාර්ථක වේවි.
හොඳයි එහෙමනම් පිය සහෝදරයනි 20 වන සංවත්සරික උළෙල පවත්වන මේ මොහොතේ මීළඟට ඉදී තිබෙන්නේ ශ්‍රී ලංකා සෞන්තික සංගමයෙන් උපහාර ලබන ඒ උපහාරලාභීන්ට සහතික සහ තිරිනපත් ප්‍රදානය කරන්නට. ඒ සඳහා මා දැන් ආරාධනා කර සිටිනවා ශ්‍රී ලංකා සෞන්තික සංගමයේ ගරු ප්‍රධාන ලේකම් අලි මොහමඩ් ඉක්බාල් මහතාට. ගරු තානාපතිතුමනි, ආදරණීය ශ්‍රී ලාංකිකයනි, කුවයිට් ශ්‍රී ලංකා සංස්කෘතික සංගමයේ 20 වෙනි සංවත්සරයේ සමරන අද දිනයේදී අපි තාමත් ගෞරවයෙන් ලෙන්ගතුවෙන් සිහිපත් කළ යුතු ශ්‍රී ලාංකික පිරිසක් ඉන්නවා. ඒ අයට ප්‍රථමයෙන්ම ගරු තානාපතිතුමාටින් ගරු ආග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අසන් කරන ලද සහතිකපත් ප්‍රදානය කරන්නටයි අපි සූදානම්. ඒ ප්‍රදානය සඳහා මම ප්‍රථමයෙන්ම ඉතාමත් ගෞරවයෙන් ගරු තානාපතිතුමාට මේ වේදිකාවට ආරාධනා කර සිටිනවා. Your Excellency, distinguished invitees, ladies and gentlemen, today we are celebrating our 20th anniversary. I have to remind you, if not for some of the Sri Lankans who are eligible to receive appreciation certificate from us, we would have been able to celebrate this anniversary today. So, as a mark of respect and honor to them, we have some certificates signed by the Honorable Prime Minister of Sri Lanka, Mahinda Rajapaksa. President's representative, that is our ambassador, will distribute them. ප්‍රථමයෙන්ම ආරාධනා කරන කැමැති කුවයිට් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන්ගේ අභිමානය කිව්වත් ඒක නිවැරදි. මොහු නිසා ශ්‍රී ලාංකිකයන් ගෘහ සේවිකාවන් සපයන රටක් යන මිත්‍යාව බිඳ වැටුණා. ඔහුගේ දායකත්වය ශ්‍රී ලාංකිකයෝ වශයෙන් අපි සියලු දෙනාම ඒකමතික පිළිගන්නට ඕනේ. මම ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා අල්මුල්ලා ආයතනයේ ඥානවන්තයෙක් වුවට නිවැරදි අල්මුල්ලා ආයතනයේ පාලන අධිකාරී ඉහළම තැන වැජඹෙන අරුණාචලම් නරේන්ද්‍රන් මැතිතුමාට වේගවත් අත්පුරුෂනාලින් පිළිගමු. ඊළඟට ශ්‍රී ලංකාවේ තවත් අභිමානයක්. මෙම තරුපහේ හෝටලේ මූල්‍ය පාලකවරයා ලෙස කටයුතු කරන සදක නිසාර් මැතිතුමන්ටයි මෙම ගෞරවනීය ආරාධනය. එතුමා බොහෝ විට අද මේ පවත්වනු ලබන රාත්‍රී භෝජන සංග්‍රහයටත් එතුමා නැත්තම් අපේ බලපෑන බොහොම ඉහළ බව නම් මතක් කරන්න ඕනේ. ඊළඟට විශේෂ අනුශාසකවරයෙක්. මොහු විශේෂ අනුශාසකවරයෙක් කිව්වට වරදක් නැහැ. මන්ද කිසිම වෙළඳ ප්‍රචාරයක්, වෙළඳ නාමය ප්‍රචාරණය කිරීමේ උවමනාවක් නැති රට ගැනම හිතා අපිත් සමග අත්වල බැඳමින් අපිත් සමග පැහැමින් දීර්ඝ කාලයක් අපේ ශක්තියක් එදත් අදත් හෙටත් හෝ අපේ ශක්තියක්. ඇත්තෙන්ම මොහුට ගියවර බක්මහුලදී අපි